හොඳයි සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. අද දිනේ පාඩම අපි මෙතෙන් සිට ආරම්භ කරනවා. ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයේ තුල ඉතාම වැදගත් පාඩම් කොටසක්. මේක ඔබේ අනිවාර්ය ප්‍රශ්නයක්. මේ අනිවාර්ය ප්‍රශ්නයට අදාළව ඔබව සූදානම් කිරීම සහ ඔබට මේ ප්‍රශ්නය ගොඩනගනකොට කොහොමද ඔබ මේක මුණ දෙන්න ඕන කියන මූලික පදනම සකස් කරලා දෙන්නයි අද මේ සූදානම් වෙන්නේ. ඒකට මම මේ කාරණාව ඔබට මුලින්ම කියනවා. සාමාන්‍යයෙන් බොහෝ අය අතරේ තියෙන විශ්වාසය තමයි සාරාංශකරණය කියන කොටස හරිම පහසු කොටසක් යනවා. ඒක හරි පහසුයි. උඩින් බලලා යටින් ලියන්න තමයි තියෙන්නේ. ඒ නිසා මේක බොහොම පහසු දෙයක්. මේකේ ලකුණු අපිට ගන්න පුළුවන්. හරි පහසුවෙන් මේක කරන්න පුළුවන් කියලා සමහර අය එහෙම වැරදි අදහසක ඉන්නවා. ඒක නිසා ඔබ මතක තියාගන්න මේ සාරාංශය කියන එක ඔය ඔබ හිතනවට වැඩිය යම් බැරෑරුම් මට්ටමක් තියෙන කොටසක්. ඒ නිසා ඔබට මේ සාරාංශය කියන එකට පුහුණුවක් ලබා දීම, මඟ පෙන්වීමක් ලබා දීම තමයි අද මේ දිනේ කරන්නේ. එතකොට සාරාංශකරණය කරනකොට ඔබ අත්දැකීමක් තියෙනවා නම් ක්‍රමවේදය ඔබ දන්නවා නම් ඔබට පහසුයි මේක ගොඩනගාගෙන යන්න විභාග ප්‍රශ්න පත්‍රයේ තුල. මම ඔයාලට මේ වෙනුවෙන් ටියුට් එකක් නිකුත් කරලා තිබුණා දින කීපයකට උඩදී. මම හිතනවා ඔබ ඒක සියලුම දෙනා මුද්‍රණය කරගන්නට ඇති කියලා. හේතුව තමයි මේ සාරාංශය කියන විදිහේ ස්ක්‍රීන් එකේ තියාගෙන කරන්න අමාරුයි. ඒකයි ඒක කල්ැතුව දැම්මේ නේද? අනිත් ගෲප්ස් වලට දැම්මේ ඒකයි print කරගන්න කියලා වෙලා එහෙම දාලා තමයි මේ පන්ති පටන් ගත්තේ. හේතුව තමයි මේ කොටස මේ කොලේ නැතුව අපිට කරගෙන යන්න බෑ. ඒකයි මේකේ තියෙන විශේෂතාවය. මේ ප්‍රශ්න පත්‍රයේ තුල ඔබට ලැබෙන සාරාංශ කොටසේ තියෙන වැදගත්කම ඔන්න ඕකයි. ඒ නිසා මතක තියාගන්න සාරාංශය කියන එක සරලව කරන්න බැරි දෙයක්. හැබැයි පෙර පුහුණුවකින් සතත අභ්‍යාසයකින් මේකේ ලකුණ සියල්ලම ඔබට ගන්න පුළුවන් ප්‍රශ්නයක්. එන්න සතත අභ්‍යාසය කියන්නේ නිරන්තර අභ්‍යාසය. එන්න මේක ඔබේ O level සිලබස් එකේ 10 ශ්‍රේණියේ ඉඳන් ඔබට මේක ප්‍රවීණතාවය දෙන්න ඕන. ඒක මේ සිලබස් වල ඔබ පරණ සිලබස් එකේ ගියත් අලුත් සිලබස් එකේ ගියත් මම හිතනවා ඔබ සාරාංශ ලියලා ඇති ඊට පෙර. හැබැයි සාරාංශ ලිව්වට මේක තරඟ විභාගයක්. මේ තරඟ විභාගය තුල ඔබ මේ සාරාංශ වල කොහොමද සම්පූර්ණ ලකුණු තහවුරු කරගෙන ඔබේ අවසාන ඉලක්කය වෙන ඔබ ඉදිරිපත් කරන විභාගවල නියමිත ලකුණු ප්‍රමාණය ඉක්මවා ඔබ ලබා ගන්න කොහොමද කියන එකයි මේකෙදි වැදගත් වෙන්නේ. හරිද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඒකේ තියෙනවා දීලා ඒකම ඔයාලා අපේ තියෙන ටියුට් එකක් මේ වෙලාවේ අතට ගන්න. එතකොට පහසුයි අපිට. හැමෝම අතේ මම හිතනවා මේ අද ටියුට් එක ඇති කියලා. මොකද පෙර ඒවට වැඩිය මේ ටියුට් එකේ විශේෂතාවයක් තියෙනවා. මොකද මේක අනිවාර්ය ප්‍රශ්නයක් ඔබේ. දැන් අනිත් ඒවා එහෙම අනිවාර්යෙන්ම එනේවත් කියලා නෙමෙයි දෙන්නේ. ඒවා මූලිකව කරුණු අත්‍යවශ්‍ය නිසා ඒ දීලා තියෙන්නේ. මේක එකක් නෙවෙයි. මේක ඔබ මුණ දෙන්නේ ග්‍රාමනිලධාරි විභාගයට වෙන්න පුළුවන්. ඔබ මුණ දෙන්නේ සෞඛ්‍ය කළමනාකරණ සේවා නිලධාරි විභාගයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මේ දෙකටම මුණ දෙනවා වෙන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා මෙන්න පදනම දෙන්න පුළුවන් අපිට කියන ඉහළම කරුණු ටික තමයි මේ ඔබ වෙත දෙන්නේ. මේක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඒ නිසා මතක තියාගන්න ඔබ මේකයි පදනම මේ විදිහටයි සාරාංශ කරන්න ඕන කියන එක මතක තියාගන්න. ඒකම මම මෙන්න මේ කාරණාව කියනවා. මේක පටන් ගන්නට පෙර ටියුට් එක කියවන්න පෙර. ඉතින් මේ සාරාංශය කියන්නේ ඔබේ ප්‍රශ්න පත්‍රවල රචනාවට පසුව වැඩිම ලකුණු ගන්න තියෙන කොටස. රචනාවට පසුව වැඩිම ලකුණ පහසුවෙන් ගන්න පුළුවන් කොටස තමයි සාරාංශය කියන්නේ. හැබැයි ඒක පහසු වෙන්නේ ඔබ මේ ක්‍රමවේදය දන්නවා නම් පමණයි. එහෙම නැතුව මේක පහසු නෑ සාරාංශ කරනවා කියන එක. බැලුව බැල්මට පටාස් දාලා පරිවර්තනය කරන්න පුළුවන් ඡේදයක් ඔබට දෙන්නේ නෑ. ඒක දෙන්නේ පිටස්තර අපිට සම්බන්ධ නැති ශේෂ්ත්‍රයක්. අවබෝධයත් එහෙමයි, සාරාංශකරණයත් එහෙමයි. අපිට සම්බන්ධ නැති බාහිර ශේෂ්ත්‍රයක් තමයි අපිට දෙන්නේ. නේද? මේක අනිවාර්ය ප්‍රශ්නයක් ලෙස ඔබට ලැබෙනවා. මේක කරන්න ඕන පුතේ විභාගයේ පටන් ගත්ත ගමන්මත් නෙමෙයි. ඒකම විභාගයේ ඉවර වෙගෙන කොට අවසාන පැය භාගෙත් තියාගන්න එපා මේක ලියන්න. එහෙනම් මේක ලියන්න සුදුසුම වෙලාව මම ඔයාලට යෝජනා කරන්නේ ඔබ ප්‍රශ්න පත්‍රයේ රචනය ලියලා ඉවර වෙලා
අන්න එන්න සාරාංශයට. මොකද එතකොට ඔබේ ඔළුව ටිකක් නිදහස්. අපි රචනයේ නිලි කරා. අපි බැරෑරුම් වැඩි අවසానයි. කියන ඔබගේ ඔළුව පොඩ්ඩක් නිදහස් වෙන වෙලාවක්. ඒ නිසා අන්නේ වෙලාවේ ඔබ සාරාංශය ලියන්න එන්න. සාරාංශය ලියන්නට පෙර හොඳ හුස්මක් අරගෙන තියෙනවා සියල්ලම ඔක්කොම අමතක කරලා දාලා හතර වටේ බලන්න නැතුව ඇස් දෙක තප්පර දෙකක් පියන් ඉඳලා ඇස් දෙක කරලා සාරාංශ කරන ඡේදය බලන්න උඩින් පල්ලෙන් කියවන්න එපා. පැහැදිලි? අවධානය කරගෙන ඔක්කොම එකපාර ඔළුවට දාගන්න යන්නත් එපා. මේ පියවර ටික අනුගමනය කරන්න නිවැරදිම ලකුණු ටික 100% ඔබට ගන්න පුළුවන් මේ ක්‍රමවේදය අනුගමනය කළොත් ඔබ. හරි? ඔන්න යනවා මම ටියුට් එකට යනවා. සාරාංශකරණයේ යන දෙන ලද කිසියම් ඡේදයක අනවශ්‍ය වැල්වටාරම් උපමා රූපක අලංකාර ආදී ඉවත් කර. උදේ highlight කරන්න වෙන මේක අනවශ්‍ය වැල්වටාරම් උපමා රූපක අලංකාර ආදී මේ එකක්වත් තියෙන්න බෑ සාරාංශ තුල. මේ ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. ඉවත් කර ප්‍රධාන අදහසට හානියක් නොවන ආකාරයෙන් එම ඡේදයේ සාරය වෙන් කර ගැනීමයි. ඔන්න කරන්න ඕන දේ. අනවශ්‍ය වැල්වටාරම් උපමා රූපක කිසිම එකක් මේක ඇතුලේ තියෙන්න බෑ. ඒ සියල්ලම ඉවත් වෙලා තියෙන්න ඕන. සාරාංශය අවසානයේදී. විභාගයේදී ඔබෙන් අපේක්ෂා කරන්නේ යමක් අවබෝධ කර ගැනීමට ඇති හැකියාවක් එම අදහස සංක්ෂිප්තව යලි ප්‍රකාශ කිරීමට ඇති හැකියාවක් මැන බැලීම. මෙන්න සාරාංශයේ ඔබේ මූලික අරමුණු දෙක. ඔබෙන් බලාපොරොත්තු වෙන මූලික කරුණු දෙක තමයි මේ. යමක් අවබෝධ කරගන්නවා ඒක ආපහු දෙනවා. තේරුණාද? ඒක සංක්ෂිප්තව දෙනවා. අවබෝධ කරගන්නවා දෙනවා. මේ දැනීම අපිට තියෙනවද කියලා බලන්නයි මේක කරන්නේ. ඔබේ නිපුණතාවයක් ලෙස පරීක්ෂා කරන්නේ ඔන්න ඔක. හරිද? ඔන්න ඔය දැනීම තමයි ඔබේ පරීක්ෂා කරන්නේ නිපුණතාවයක් ලෙස. බලන්න සාරාංශ කරන්නේ. ඉවසීමෙන් හා මනා විවේක බුද්ධියෙන් කළ යුතුයි. මම ඒකයි කිව්වේ අර හදිස්සි වෙලාවක අන්තිම පැය භාග කියන්නේ විභාග ශාලාව බොහොම කලබලයි. රට ගාලා ලියනවා කට්ටිය ලියාගෙන යනවා. නේද? වතුර බොනවා වතුර පෙවෙනවා. ඕනේ කලබල වෙලාවක් අන්තිම පැය භාගය. ඒක ගන්නත් එපා. පටන් ගත්ත ගමන්ම සාරාංශය යන්නත් එපා. ඒ වෙලාවත් කලබලයි. හිත නිදහස් නේ. නිසා හිතට සැහැල්ලුවක් දැනෙන මොහොතක් එයි අන්නේ මොහොතේ මේක පටන් ගන්න කියලා යෝජනා කරන්නේ. මොකද ඔබ රසපත්‍රයේ තුල ඔබට මුද්‍රිත රසපත්‍රය ලැබුණා අර පොත ලැබුණත් ඔබට ලියන්න වෙන්නේ බොහෝ විට මුද්‍රිත රසපත්‍රයන්. ඒ ලියන්න වෙන්නේ ඔබේ රසපත්‍රය ඔබ කැමති පිළිවෙලට ලියාගෙන යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. දෙවෙනි එක බලන්න ඉක්මන් වීමෙන් හා කලබල වීමෙන් අවුල් ජාලයක් බවට පත් වේ. ඉක්මන් වෙන්න එපා. සාරාංශය බුදුන් බෝ සාරාංශයක් තියෙනවා දැන් නේද? මේක කොහොම ලියන්නද මන්ද දැන් කියලා ඉක්මන් වෙන්නවත් කලබල වෙන්නවත් එපා. හරිද? එහෙම වුණොත් අපි කියන්නේ කලබල වුණාම කොරස් කටෙත් අත දාගන්න බැරි වෙනවා අපිට කියන්නේ. නේද? ඒක නිසා මතක තියාගන්න කොයිම වෙලාවකවත් ඔබ හදිසි වෙන්න එපා මේකට පිළිතුරු සපයන්න යනකොට. ක්‍රමානුකූලව පියවරෙන් පියවර කළ යුත්තක් බව මතක තබා ගන්න. අපි දකින දේ තමයි අපි මෙහෙම උගන්වනවා වුණාට සමහර අය ඔබ අතර ඉන්න සමහර පිරිසක් මේක අතහැරලා දාලා තේරුණාද? මේ අපි කියන ක්‍රමය අතහැරලා මේක ඉගෙන ගන්නවා. අපි ලියනකොට ලියනවා. විභාග ප්‍රශ්න පත්‍රවල Tamanට ඕන විදිහට ලියනවා. ලියන්න එපා. එහෙම. නේද? මේක තරග විභාගයක්. ඔබේ ලකුණු භාගෙත් ඔබට බලපානවා. ඔබ ස්ථාන 100ක් 200ක් ඉදිරියට ඇදෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ කොටසකට ලැබෙන ලකුණ ඔබට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ එකම පොයින්ට් එකක්වත් අත නොහැරිය යුතු ලකුණු සංඛ්‍යාවක් ඔබ ගන්න ඕනේ. පළමු පියවරේ සිට නිසි කළමනාකාරීත්වයෙන් ලිවිය යුතුයි. පළවෙනි පියවරේ ඉඳන් නිවැරදිව කළමනාකරණය කරගෙන ලියන්න. ඒකට අදාළ පියවර ටිකක් ඔන්න පල්ලෙහෙන් මම දක්වලා තියෙනවා. සාරාංශකරණයේ මූලික පියවර. උදේ මෙන්න මේ කොටස highlight කරන්න. පළවෙනියට තියෙන කොටස highlight කරන්න. ඡේදය කිහිප වරක් කියවන්න. මේ බලන්න කිහිප වරක් කියවන විදිය දීලා තියෙනවා මේ. පළමු වර විවෘත මනසකින් කියවන්න. විවෘත මනසකින් කියන්නේ ඔහේ නිකන් කියවගෙන යන්න කියලා අපි කියන්නේ. එහෙම කියවන්න. ඒකෙදි ඔබට නිකන් සුළු අදහසක් ගන්න පුළුවන් වෙයි මේ කතා කරන්නේ මෙන්න මෙහෙම එකක් ගැන කියලා. පැහැදිලිද මම ඔයාලට කියන එක? ඒකෙදි ඔබට දල අදහසක් ගන්න පුළුවන් වෙයි මේ කතා කරගෙන යන්නේ මෙන්න මෙහෙම කරුණක් ගැන. 100% මේ වෙලාවේ ඔබ කරුණ ඔළුවට දාන්න උත්සාහ කරන්න එපා. පළවෙනි වතාවේ කියවනකොටම ඒක වෙන්නේම නැහැ. හරිද?
100%ක්ම මේ කරුණු ටික එකපාරම මම එකපාරයි කියවන්නේ. ඡේදේ මම ඔක්කොම හරිය ඔළුවට දා ගන්නවා කියලා බෑ කරන්නේ ඒක. පැහැදිලිද? ඒ නිසා මතක තියාගන්න මේක ඉතා ප්‍රමාණිකූලව කළ යුතු දෙයක්. දෙවන වර වැදගත් ප්‍රධාන අදහස් ආදී කියවන්න. කීයේ නේද? පැන්සලක් හරි පෑනක් හරි අතට අරගෙන ඉරි අඳින්න. ඔබේ ප්‍රශ්න පත්‍රයේ තුල දීලා තියෙන කොටසේ ඉරි අඳින්න පැන්සලකින් ඉරි අඳින්න කියවගෙන යන්න මෙන්න වැදගත් අදහස් ටික කියලා. හරිද? දැන් මෙන්න මේවා ඉවත් වෙන්න ඕන කියලා කිව්වනේ මම. මුලින්ම නේද? මේ උපමා, රූපක, වැල්වටාරම්, අලංකාර කිසි එකක් මේ ප්‍රශ්න පත්‍රයේ තුල සාරාංශය තුල ඔබේ තියෙන්න බෑ පිළිතුරු ඇතුළේ. දෙවන වර වැදගත් අදහස් ආදී කියවන්න. කියලා කියනවා. තෙවන වර අවධාරණයෙන් යුතුව කියවන්න. අන්න වැදගත් අදහස් දැන් ඔළුවට දා ගන්න ඕනේ. පැහැදිලිද? දැන් ඔළුවට එන්න ඕන. දැන් තුන්වෙනි වතාව ඔබ කියවන්නේ දැන් ඔළුවට එන්න ඕනේ. මේ තැන්වල පොඩ ඉඩ තියෙද්දි ඔළුවට දදා කියවන්න. මේකයි මේකෙන් කියන්නේ. මේකේ ඡේදයේ මූලික හරය හා අදාළ විෂය කරුණු ඔබට මනාව අවබෝධ විය යුතුයි. මේ ඡේදයෙන් කියවෙන්නේ මෙන්න මෙහෙම එකක් කියන එක ඔයාලට අවධාරණය වෙන්න ඕනේ. මේ පියවරන් ටික ක්‍රියාත්මක කළාට පස්සේ ඔන්න මතක තියාගන්න. මේ පියවරයන් ටික ඔබ ක්‍රියාත්මක කළාට පස්සේ ඔබට මේ ඡේදයේ තියෙන විෂය කරුණු ටික අනිවාර්යයෙන්ම ඔබ ඔළුවට වැටලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවමයි කිව්වේ. ආයි කිසිම කතාවක් නැහැ කි. ඒ දේ ඔබට එලෙසින්ම කරන්න පුළුවන් වෙනවා. ඒක මම කිව්වේ එහෙමම පුළුවන්. ඊගාට බලන්න අනවශ්‍ය තොරතුරු ඉවත් කරන්න. මොනවද මේ අනවශ්‍ය තොරතුරු? අර පෙර දැක්වූ කාරණා විදිහට කිව්වම ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි නිදර්ශන, උපමා, අලංකාර පැහැදිලි කිරීමේ පුනරුක්තියදී මම උදාහරණ දෙන්නම්. කොළඹ, ගම්පහ, කළුතර යන බස්නාහිර පළාතේ ප්‍රධාන නගර වේ. යන බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයන් සියල්ලේම කොරෝනා වසංගතයේ ව්‍යාප්ත වී ඇත. දැන් මොකද මම කිව්වේ? කොළඹ, ගම්පහ, කළුතර යන බස්නාහිර පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්ක තුනේම කොරෝනා වසංගතයේ ව්‍යාප්ත වී ඇත. උගල කල්පිතයක් නේ කියන්නේ. හරිද? දැන් ඕකේ ඕන නැති කොටස මොකද්ද? ප්‍රතිවිස්තර කිරීම මොකද්ද? කොළඹ, ගම්පහ, කළුතර අන්න යන ප්‍රධාන දිස්ත්‍රික්ක තුනේම කියලා කියනවා නේද? බස්නාහිර පළාතේ ඒක ඕනේ නැහැ කෙලින්ම කිව්වේ. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම නැත්නම් බස්නාහිර පළාත පුරා කොරෝනා ව්‍යාප්ත විය. ඕකනේ කිව්වේ. ඒක තමයි කියන්නේ පුනරුක්ති කියලා. යලි විස්තර කරන්නේ හේවත් නොහොත් දදා විස්තර කරන ඒවා තියෙනවා. මොනවද කියනවා? හේවත් නොහොත් විශේෂ අර්ථ දැක්වීම. ඡේදේ හරියට ප්‍රධාන අදහසට ප්‍රධාන කාර්යයට අදාළ නොවන අතුරු වැකි සියල්ල ඉවත් කරන්න. අතුරු වැකි කියලා කියන්නේ මේ ඡේදය තුල අන්තර්ගත තව කොටස් තියෙන පුළුවන්. ඒ ඔක්කොම අයින් කරලා දාන්න. ඒකක්වත් තියාගන්න එපා. ඒක වැඩක් නෑ එකක්වත්. ඒ සියල්ල ඔබ ඉවත් කරන්න ඕන. ඒ වගේම ඡේදේ ප්‍රධාන අදහසට වැදගත් නැති නිදර්ශන උපමා ඔක්කොම අයින් කරලා දාන්න. ඒක එකක්වත් අවශ්‍ය නෑ. මේක රෆ් වෙන්න ඕනේ. ඒ කියන්නේ රළුයි සාරාංශ කියන ඒවා මටසිලි ව්‍යවහාරයක් නෑ සාරාංශවල. කියන දේ ඩොක් ගාලා කියන එකක් තියෙනවා. පැහැදිලිද? මේක බලන්න. දින, වර්ෂ, සත වර්ෂ ආදී වත් කරන්න. වැදගත් නෑ කියලා හිතන සියලුම දින, වර්ෂ, සත වර්ෂ අයින් කරලා දාන්න. ඒවා ඔක්කොම එකක්වත් අපිට මේ මූලික අදහසට අදාළ වෙන්නේ නෑ. ඊගාට බලන්න අවශ්‍ය කරුණු වෙන් කරගන්න. ඉහත පියවර ක්‍රියාත්මක කළ පසු ඡේදයේ ඉතිරි වනුයේ ප්‍රධාන අදහස ඇති වාක්‍ය කන්න පමණයි. මොකද මේ ඕන් නැති ඒවා කපලා අයින් කරන්න කියලා කිව්වනේ. ඕන් නැති කොටස් ටික කපලා අයින් කරන්න කිව්වා. උදාහරණ නේද ප්‍රතිවිස්තර කිරීම තියෙන ඒවා විශේෂ අර්ථ දැක්වීම හේවත් නොහොත් අතරේ තියෙන ඔක්කොම අයින් කරන්න. එකක්වත් ඉතුරු කරන්න එපා ඒවා. ඡේදයට ඕනෙම නැහැ ඒ ඔක්කොම අයින් කළා. දැන් ඉතුරු වෙච්ච කොටස් ටිකක් ඇති. ඒ ටික කියවමින් බලන්න වාක්‍ය ගොඩනගන්න පුළුවන්ද කියලා. ඒ හරහා වාක්‍ය ටිකක් ගොඩනගන්න ඔබට උත්සාහ කරන්න පුළුවන්. ඒක බලන්න අවශ්‍ය කරුණු වෙන් කර ගැනීම. ඉහත පියවර ක්‍රියාත්මක කළ පසු ඡේදයේ ඉතිරි වෙනුවේ ප්‍රධාන අදහස ඇති වාක්‍ය ඛණ්ඩ පමණයි. මෙන්න මේ පියවර මේ ඔක්කොම ටික වැඩක් නැහැ කියලා හිතන ඒවා කපලා අයින් කළාම ඉතුරු වෙන්නේ ඡේදයේ ප්‍රධාන අදහසට ඉතාම වැදගත් වෙන වාක්‍ය කොටස් ටිකක් විතරයි. වාක්‍ය කොටස් ටිකක් විතරයි. හරිද? ඉතිරි වාක්‍ය කොටස් කියවා ප්‍රධාන අදහස අවබෝධ කරගන්න. ඔබට දැන් එකපාරක් ඔළුවට ඇවිල්ලා තියෙනවනේ කලින්ම තුන්වෙනි වතාව කියවනකොට ඔබ දන්නවා මේ ඡේදයේ තියෙන මේ ගැන කියලා. ඒ අනුව
ඔබට පුළුවන් වෙනවා ඒක කරන්න. වැදගත්කම අනුව අංක යොදා හෝ ඉරි ඇඳ ඉතිරි වාක්‍යෙ නිවැරදිව ගලපා ගන්න. උදේ මෙහෙමයි යට තියෙන එකක් ඔබට උඩට ගේන්න පුළුවන්. උඩ තියෙන එකක් වැඩක් නැහැ කියලා හිතන එකක් ප්‍රධාන නැහැ කියලා හිතන එකක් යටට ගෙනියන්න පුළුවන්. යට තියෙන වාක්‍යෙක උඩ තියෙන වාක්‍යෙක දෙකක් එකතු කරලා ලියන්න පුළුවන්. තේරුණාද? ඔය හැම එකක්ම මේක තුලදී කරන්න පුළුවන්. ඊළඟට බලන්න පළමු වර ලිවීම. මේක ඔබ උත්තර පත්‍රයේ නෙමෙයි පළවෙනි පාර ලියන්නේ. එහෙනම් මොකේද ලියන්නේ? ඔබ විසින් සකස් කරගත්ත පොලේක කඩදාසියක ඔබ මේක ලියන්න ඕන. ඔබ විසින් සකස් කරගත්ත කඩදාසියක. ඔබ විසින් සකස් කරගත්ත කඩදාසියක් කියන්නේ ඔබට ගෙනියන්න දෙන්නේ නැහැ නේ. මේ වගේ පොලයක් ඔබට ලැබෙන්නේ. මෙන්න මේක හම්බ වෙනවා ඔයාලට. මෙන්න මේක භාවිත කරන්න පුළුවන් ওই සාරාංශයේ කොටස් ටික ඔබට සකස් කරගන්න. මේක මම කියලා තියෙනවා. මේ විදිහට ඉරි ටිකක් ගහලා මේක හදාගන්න කියලා මේ පැත්තට 5ක් හෝ 4ක් දාලා සකස් කරගන්න ඔබේ මේ පොලේ. එතකොට ඔන්න ඒකේ ලියන්න පුළුවන් වෙනවා සාරාංශය. ඒක තමයි පළවෙනි වතාවේ ලියන්නේ. හරිද? වෙන් කරගත් අපි කියවනේ හතරවෙනි පියවර. ඔබ වෙන් කරගත් වැදගත් වාක්‍ය වෙනම කොලයක වචන සංඛ්‍යාව ගැන ගැනීම පහසු වන පරිදි ලියන්න. වචන සංඛ්‍යාව ගණින්න පහසු වෙන පරිදි ලියන්නලු වෙනම කොලයක. හරිද? දැන් ඔබට හිතෙන්න පුළුවන් අප්පු මෙච්චර වෙලාවක් තියනවාද මේකට කියලා. තේරුණාද? දෙතුන් වතාව ලියන වෙලාවක් තියනවාද මේකට කියලා. ඉතින් මේක අභ්‍යාස කරලා තහවුරු කරගත්තාම මේක ලියන්න පොඩ්ඩ වෙලාවක් යන්නේ. පටස් ගාලා ලියන්නේ. අකුරු වැඩ දා ඉන්නේ නැහැ නේ. ටට ගාලා ලියන්න යනවා. පැහැදිලිද කියන එක? මුල් ඡේදයේ වාක්‍ය පිටපත් නොකර ඔබට අනන්‍ය වාක්‍ය රටාව අනුව ලියන්න. පළවෙනි ඡේදයේ වාක්‍යෙම කොපි කරන්න යන්න එපා එලෙසින්ම. ඔබට අනන්‍ය වාක්‍ය රටාවක් ගොඩනගන්න හැබැයි ලිඛිත ව්‍යවහාරය. කතා කරන වාක්‍ය ව්‍යවහාරයම ලියන්නේ. මට අනන්‍ය මේකයි වාක්‍ය ව්‍යවහාරය කියලා ඉවරලා නේද? අපි කතා කරන සාමාන්‍ය මේ වචන ලියන්නේ නෑ අපි. ලිඛිත ව්‍යවහාරය පාවිච්චි කරන්නේ. උක්තාක්‍යාද සම්ප්‍රයන්තයන් සාමාන්‍ය පොදු වාක්‍ය රීතීන් පද බෙදීම් මේ 100%ක් මේවා ගැන සැලකිලි යොමු කරනවා. අදහස මැනවින් ප්‍රකාශ වී ඇද්දේ කියවා බලා ඉල්ලා ඇති වචන සංඛ්‍යාව නිවැරදිදයි බලන්න. හරිද කියලා බලන්න ඕන. දැන් මෙහෙමයි සමහර අවස්ථාවලදී බහුගේ ප්‍රශ්න පත්‍ර බැලුවාම අධ්‍යයනය කරපුවාම අපිට දකින්න ලැබෙන එක තමයි බහුතරයක දීලා තිබුණේ 3න් එකක් වනසේ සාරාංශ කරන්න කියලා. සමහර ප්‍රශ්න පත්‍රවල වචන 55ක් 60කින් 75ක් 80ක් අතර සංඛ්‍යාවකින් ලියන්න කියලා කියනවා. ඒතර ඔබට අතර ගානක් දෙන්නේ ගෙඩි පිටින්ම මෙතනට ලියන්න කියන්නේ නැහැ. හරිද? මේව කියන්නේ මම 50ක් 55ක් අතර ගානක්. 50ක් 55ක් අතර ගානකින් ලියන්න කියලා. ඔබට පුතේ මේ අතර ලිව්ව හැකි 50ට වැඩිය ඔබට අඩු වෙන්න අවසරය තියෙන්නේ 1යි. 55ට වැඩිය නම් ඔබ එකකටවත් වැඩි වෙන්න එපා. තේරුණාද? මම කියන්නේ ඔයාලට 51කට 52කට මේ සංඛ්‍යාව ඉක්මවල එකකට දෙකකට වැඩිය යන්න එපා. ඒක අවදානම් අපි. පැහැදිලිද? සමහර වෙලාවල වලදී අපේ පද බෙදීම් වරදිනවා. ඒක වරද්දන්න එපා. ඒ වුණාට වරදින අවස්ථා තියෙනවා. එහෙම වුණාම මේක එළියට පැනනොත් නේද? මේක එකක්වත් යන්න එපා. නමුත් එකක් දෙකක වාසිය ඔබට තියෙනවා එකක. තුනක් විතර වැඩි නම් මේකේ ලකුණු තුනක් කපා ඉවත් කරන්න පුළුවන්. ඔබ වචන ගාන නිවැරදිව ලියලා නැහැ කියලා. පැහැදිලිද? ලකුණු තුනක් කපලා ඉවත් කරන්න පුළුවන්. ඔබේ වචන ගාන නිවැරදි නැහැ කියලා. සාරාංශයක් කියන්නේ වචන ගානත් එක්ක තමයි ඔබට ගනුදෙනු කරන්න තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම වචන සංඛ්‍යාව ගැන 100% මේ කොටසෙදි සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ වචන ගාන ගණින එකම කොටස සාරාංශය. ඒ වුණාට වචන ඉල්ලන්නේ 50ද 55ද කියන ඔබ හරියට යටින් ගාන ලියලාද කියන එකයි ඔබගේ පද බෙදීම් හරියද කියන එකයි ඒක හරියටම ගැනලා බලන තැන සාරාංශය. රචනයේ වචන 250 කිලෝනේ 1.3 කිලෝල වචන 250 ඔබේ ගණන්නේ නැහැ. ඒක ඒක ක්‍රමානුකූලව මට්ටමකට ලියන්න ඕන 250 ඉක්මවන්න නැති වෙන්න ඒක ගලපලා ලියන්න ඕන අපි රචනා කතා කරනකොට බලන්න. හරිද? ඊට බලන්න ඔබ වෙන් කරගත් ඒක කොලයක ලියා ගන්න කියලා අපි කිව්වා. ඊළඟ කිසි විටකත් ඉල්ලා ඇති වචන සංඛ්‍යාව අඩු කිරීම හෝ වැඩි කිරීම නොකරන්න. කොයිම වෙලාවකවත් වචන ගාන අඩු කරන්නවත් වැඩි කරන්නවත් එපා. ඔන්න කියපේ. එකක්. ඊග බලන්න වචන සංඛ්‍යාව වැඩි නම් අඩු කර ගැනීමට මතු දැක්වෙන උපක්‍රම අනුගමනය කරන්න. වචන ගාන වැඩි කියලා හිතනවා නම් පුතේ. වැඩි කියලා හිතනවා කියන්නේ ගන්නාම වැඩි කියලා හිතනවා නෙවෙයි වැඩිනේ. වචන ගාන වැඩි. ඔබෙන් ඉල්ලන්නේ 75යි ලියලා දෙනවා 80ක්. ලියලා දෙනවා 85ක්. වැඩිනේ හොඳටම වැඩි.
අන්න ඒ වගේ වෙලාවල් වල මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. මොකද්ද මේ ක්‍රමය? මේක තමයි වාක්‍ය දෙකක් ඒකාබද්ධ කිරීම. උදාහරණයක් කියනවාම සරල එකක් කියනවාම ගුරුතුමා ඉගැන්වීය. ගුරුතුමා ඉගැන්වීය. දරුවන් විභාගයේ සමත් වී. මේ දෙක එකතු කරලා දෙන්න. ගුරුතුමා ඉගැන්වීම නිසා දරුවන් විභාගයේ සමත්. පැහැදිලි? අර දෙක දෙකොලක තිබුණේ වචන ගන්න වැඩි දෙක එකතු කරලා ගන්න. මම සරල වාක්‍යයක් ඔබට කිව්වේ. ඒ වගේ කරන්න. එතකොට වචන ගන්න වලට අඩු කරන්න පුළුවන් දෙකක් තියෙනවා එකතු කරලා ගන්න. වචන දෙකක් තුනක් හරි කපන්න පුළුවන්. වචන දෙකක් සංදි කර තනි වචනයක් කර ගැනීම. තේරුණාද? වචන දෙකක් සංදි කරලා තනි වචනයක් කරගන්න අපිට පුළුවන්. වනාහි, වෝකලි, හේවා, නොහො, හා, සහ, ද, උත් ආදී නිපාත උපසර්ග විශේෂණ පද ඉවත් කරන්න. ඒවයි පාවිච්චි කියන්නේ. මේවා තියෙන්න බෑනේ ඉවත් නොහොත් කොහොමදවත් අපි කිව්වේ. ඉවත් නොහොත් දාන්නේ ප්‍රතිවිස්තර කිරීම. ප්‍රතිවිස්තර කිරීම කියන්නේ පායින් කරන්න. ඒක තියන්න එපා. හරිද? කොමාව තිත් කොමාව යොදා ගනිමින් වාක්‍ය සංග්‍රහ කොට ලියන්න. එතන මෙන්න මේ වේදී වචන සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්. තිත් කොමාව කියලා කියන්නේ වාක්‍ය දෙකක් එකතු කරන්න පාවිච්චි කරන හොඳම විරාම ලක්ෂණ. හොඳම විරාම ලක්ෂණ. සාමාන්‍යයෙන් අපි භාවිත වෙන අඩුයි අපි අතින්. නමුත් එහෙම කරන්න පුළුවන්. එහෙනම් තිත් කොමාව කියන හොඳම විරාම ලක්ෂණය වාක්‍ය දෙකක් එකතු කරන්න තියෙනවා. ඊගාට බලන්න මෙන්න මේ පද බෙදීම කියන එක මේකට පමණක් නෙවෙයි මේකේ විශේෂයෙන් අවශ්‍යයි. මේකෙදි විතරක් නෙවෙයි ඔබ සාමාන්‍ය ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය තුල ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය කියන ඔයාලගේ භාෂාවේ ප්‍රශ්න පත්‍රය තුල ඔබ සාමාන්‍යයෙන් මේ පද බෙදීම ගැන රචනාවේදී ලිපියේදී සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? රචනාවේ ලිපියේදී සැලකිලිමත් වෙන්න ඕනේ. විභක්ති අර්ථයේ දනවන කෙරෙහි විසින් කෙරේ කරා යන පද නිපාත පද වෙන් කරලා ලියන්නේ. කොයිම වෙලාවක මේවා නම් අපි සාමාන්‍ය වෙන් කරලා ලියනවා. මේක අපි අතින් දෙනවා. තේරුණාද? ගුරුවරයා කරා ගොස්. තේරුණාද? සිසුවා කරා ගොස්. නේද? පරීක්ෂකවරයා කරා ගොස්. එහෙම කියලා අපිට කියන්න පුළුවන්. කෙරේ. දරුවා කෙරේ ආදරයක් ඇතිවි. එහෙම අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? අන්නේ අවස්ථාව එක. මෙන්න මේවා මේ ගේ ගෙන් වල් වරයා වරු. මම උදාහරණයක් දෙන්නම් තික්කොමාවට. ගේ ගෙන් වල් වරයා වරු. දෙවෙනි පිටුවක කතා කරමින් ඉන්නේ. වරයා වරු යන පද මුල් පදය හා එක්කොට ලියන්නලු. ඔන්න ඒ කියන්නේ උදාහරණ ගුරුවරයාගේ ඇල වල්. ඇල කියලා වෙනම ලියලා වල් කියලා අපි ඈතට දාන්නේ. ඒකට වෙන අර්ථයක් එනවා. ඇලක් වල් වුණා. නේද? මෙන්න මේ වගේ වනේ වරයා ජනාධිපති වරයා කියලා එකටයි ලියන්නේ. නේද? මම අර ඔබේ මේ පිරිසක් අතර ඉන්න ලිපි පාඩමට සම්බන්ධ වෙච්ච අය. ඒගොල්ලන්ගේ මට ඒ යොමු කළ තිබිච්ච ලිපි වල මම හරි ගස්සලා දැම්මා ගොඩක් දෙනෙක්ගේ. තව දෙන්නෙක්ගේ ලිපි මං ගාව තියෙනවා මට හොයාගන්න බෑ මම ඒක ගෲප් එකට දාන්නේ. ඒක පොඩ්ඩක් බලන්න මට කවුද කියලා හොයාගන්න බෑ. 50 ගණක් මට මේ ලිපි ලියලා යොමු කරලා තිබුණා නේද? අද වෙනකොට මට අද උදේ කවුරු හරි දෙන්නෙක් දාලා තිබුණා. ඒ දෙන්නක තමයි මං ගාව තියෙන්නේ. නෑ තුන් දෙනෙක් තියෙනවා මං ගාව. හරි. ඊගාට බලන්න ගේ ගෙන් වල් වරයා වරු යන පද මුල් පදය හා එක්කොට ලියන්න. ඊගාට බලන්න ගුණවත්කම. මේ ටියුට් එක මම ගෲප් එකට දැම්මා. ටියුට් එක ගෲප් ඇවිල්ලා නැහැ කියන්නේ. ඔබ ඉන්න ඕනෑම ගෲප් එකක මේ ටියුට් එක තියෙනවා. තේරුණාද? ඔයාලා ඉන්න ඕනෑම ගෲප් එකක මේ ටියුට් එක තියෙනවා. ඉතින් කොහොමද? ඉන්න ගෲප් එකේ මේ ටියුට් එක තියෙනවා. හරි. ගුණවත්කම හිතවත්කම වැනි වචන එක් කොට ලියන්න. මෙන්න මේ අපිට මේ ගුණවත්කම හිතවත්කම ඒවා අපි එකතු කරලා ලියන්නේ. එකතු කරලා ලියන්න. මේ වෝකල් යලිදු වැනි පද මොකද කරන්නේ? වෝකලි කියන එක යලිදු වැනි පද එක් කොට ලියන්න මම හිතා දීලා තියෙන්නේ. වෝ වෙනම ලියලා කලි ඈතින් ලියන්නේ නැහැ. එකටමයි ලියන්නේ. මෙන්න මේක මම දවසක් කිව්වා. නොයන උපසර්ගයේ සමග යෙදෙන ක්‍රියාපද වෙන්කොට ලියන්න. නාමපද නේ ඉස්සෙල්ලාම කතා කරන්නේ නාමපද. නොයන උපසර්ගයේ සමග යෙදෙන නාමපද එක්කොට ලියන්න. උදාහරණයක් තමයි නොමිනිස්. නෝ කියන උපසර්ගයක් දාපුවම මිනිස් කියන එකට නෝ දාපුවාම නොමිනිස් කියන අර්ථය එනවා. ඒව එකතු කරලා ලියන්න. නොමිනිස් කියලා නෝ වෙනම ලියන මිනිස් වෙනම ලියන්නේ. ඒ දෙක එකතු කරලා ලියන්න. වෙන් කරලා ලියන්නලු ක්‍රියාපද වෙන බලන්න.
no යන උපසර්ගයක් සමග යෙදෙන ක්‍රියාපද වෙන්කොට ලියන්න. මේ අපිට highlight කරන්න මෙන්න මේ කරුණු ඉතාම වැදගත් ඔබට සාරාංශයේදී වගේම අනිත් එකේ ඈ මේ පද බෙදීම කියන්නේ වෙන පාඩමක්. එතකොට මේක එතන කොහොම සම්පූර්ණ කව වෙනවා මේ කොටසෙන් ඈ. ඊගා බලන්න අන් කවර සෑම වැනි පද තවත් පදයක් සමග යෙදීමේදී වෙන් කර ලියන්න. අන් අය. එතනදී සෑම අයෙක්ම ඒක අපි කරනවා සාමාන්‍යයෙන්. ඒක අපි අතින් වෙනවා සාමාන්‍යයෙන්. ඊටම තනෙන්නේ අපි අතින් වෙනවා ඒක. ඊගාට බලන්න නිපාත පද සියල්ල වෙන් කරන්න ඕනේ. මෙන්න නිපාත පද සමගද ඊය වගේ වැඩි අය යනවා. ඒක වෙන් කරන්න යනවා. ඊගාට මිශ්‍ර ක්‍රියා එක් කොට ලියන්නලු. මෙන්න මේක පුතේ මේ මින් දාලා ලියන එක නම් ඔබ හරියට ලියනවා. තේරුණාද? මම හිතා ලියන්නකෝ කරමින් කියලා. හරිද? මෙන්න මේක ඔබ හරියට ලියනවා. කරමින් කියන එක. මේ දෙක එකට කරලා ලියනවා. ඒක හරි. හරි? මේ දෙක එක වචනයක් කරලා ලියනවා. මේක ගැටලුවක් නෑ. ඔයාලා හරියට කරනවා. මෙන්න මේ වගේ වැඩි. මේ කරා. මෙන්න මේ දෙක අපි වෙන් කරනවා. මේ දෙක වෙන් කරන්න එපා කියලා කියන්නේ මේ දෙකම එකට එකතු කරලා ලියන්න කියලායි කියන්නේ. මේක තනි පදයක් ලෙසයි ගනින්නේ. පැහැදිලිද? මේක තනි පදයක් ලෙසයි ගනින්නේ. පැහැදිලිද මම කිව්වේ? මේ මිශ්‍ර ක්‍රියාපද එකතු කරලාමයි ලියන්නේ වෙන් කරලා ලියන්නේ නෑ. ඒක මේ ඊගාව එකත් එහෙමයි. අපි වෙන් කරලා ලියනවා. යුගල පද එක් කොට ලියන්න. ලට්ට ලොට්ට කඩි මුඩි මේවා පුතේ එකතු කරලා ලියන්නේ. යුගල පද වෙන් කරන්නේ නිකන් ඔයාලට දැන් මේ දෙක නිකන් ලියන්න එකට කිචි කිචි වගේ නං එහෙමත් හිතනවා. අනේ දැන් මේ දෙක එකට ලියන්න මෙහෙම වෙන්න බෑද නේද? එහෙම පොඩි පිටියක් එනවා. ඒ වුණාම ඔබට නිකන් ඒ පිටිය නැති කර ගන්න ඕන නම් එහෙම දාන්න කෙටි ඉරක් එතකොට මේක සම්බන්ධයි. ලට්ට ලොට්ට තේරුණා? මේක සාරාංශය නම් වෙන්නේ නැහැ ඔබට. මොකද අපි යුගල පද දෙන්නේ නැහැ සාරාංශය ඇතුළේ. පැහැදිලිද? බැරි වෙලා හරි ඔබට ලියන්න આવොත් මේවා මෙහෙමයි ලියන්නේ. එකතු කරලා ලියන්නේ. එහෙම නැත්නම් මැද්දට දාගන්න මොකද්ද? මැද්දට දාගන්න කෙටි ඉරක්. එතකොට මේ දෙක සම්බන්ධයි තනි වචනයක් ලෙස අදහස් කරනවා. දැකලා ඇති ඔබ යුගල පද ලියනකොට නේද? සාමාන්‍යයෙන් කෙටි ඉරක් දානවා පද දෙක දෙකක් කරලා. එහෙම නැත්නම් එහෙම කරනවා. හරි? පද බෙදීම සම්බන්ධයෙන් මේක විශේෂ කරුණක් ඔබට මම කියන්නේ. පද බෙදීම සම්බන්ධයෙන් කියන පදේ විපාක පදයට උදාහරණයක් කියන්න. අක්කාත් මම. අක්කාත් මම. කියන පදයට උදාහරණයක්. හරිද? කියන පදයට උදාහරණයක් කියන්නේ කිව්වා අක්කාත් මම. අක්කා කියන එක වෙනම දානවා. දයන්න වගේම තමයි. හරිද? අයියාත් අක්කා. හදන ඇත්තේ. පද බෙදීම සම්බන්ධයෙන් ඔයාලට මොන හරි ගැටලුවක් ආවා. එනවා සාමාන්‍යයෙන් එනවා භාගවල දිනන ඔබට ගැටලුව. හරිද? ඔබට ලබා දී ඇති ඡේදයේ එම පදය යෙදී ඇති ආකාරය පරීක්ෂා කර බලා එම ගැටලුව निराකරණය කර ගැනීමට හැකි වනු ඇත. එම ගැටලුව निराකරණය කර ගන්න පුළුවන්. ඔයාලට දෙන ලද ඡේදයේ 100%ක්ම පද බෙදීම නිවැරදි. මම ඔය ටියුට් එකේ දීලා තියෙන එක ඡේදයක හැර. හරි? ඔව් අක්කාත් එහෙම තමයි. අල්තයන දාන්න ඈත් කරනවා. අයියා මේ මෙහෙම ඔය කියන්නේ මම ඉන්නේ ෂෙයා කරන්න මෙතන. අක්කාත් අයියාත් මෙහෙම කියන්නේ. මම අහන මේ හල්ත යන ගැන මම ඒක කියලා යන්නම්. මෙන්න මෙහෙම කියන්නේ මම බයන ගැන කියන්නම්. අක්කාද කියලා නේනකොට අපි මෙහෙම කියන්නේ. මෙන්න මේවා නිපාත පද. හරිද? මේවා නිපාත පද. විසින් සහ සමග මේ ඔක්කොම නිපාත පද. දැන් මම කිව්වේ මේ ඔක්කොම නිපාත පදද විසින් සහ සමග හා මේ වගේ ඔක්කොම ය අවසාන නිපාත පද. මේ ඔක්කොම නිපාත පද. කොයිම වෙලාවකවත් අපි නිපාත පද කලින් පදයට එකතු කරලා ලියන්නේ නැහැ. තේරුණාද? කියනකම. ඔබ ලියනවා ඇති ඔබ ඒ වරද්ද ලියන්නේ. අක්කා කියලා ඔයාලා මෙහෙම ලියනවා. ඒක වැරදි. මේක තමයි කරන්නේ. අක්කා අයියා. හරිද? අක්කා අයියා. මේ වගේ ඔබට යොදන්න වෙන අවස්ථා අඩුයි. තේරුණාද? නමුත් එහෙම යොදන්න අවස්ථාවක් આવොත් මේක පොදු පද බෙදීම සම්බන්ධ රීතියක කියන්නේ. මේකම පුතේදී අක්කා අයියාද කියන එක දයන්න ඈත් වෙනවා නම් හල්තයන ඈත් වෙන්නේ මොකද? ඒකත් ඈත් වෙන්න ඕනේ. පැහැදිලිද? ඒ දෙකම නිපාත පද. මම හිතනවා ඔබට තේරුම් ගන්න ඇති කියලා. හරි. ඊගොඩ මට නම පේන්නේ එකයි.
ඊගා කොටසට යනවා අපි. ඔන්න එහෙනම් මම ව්‍යාකරණ පද බෙදීම සම්බන්ධයෙන් ඔබට පුතේ මොනවා හරි ගැටලුවක් ආවොත් ඔන්න භාවිත කළ යුතු ක්‍රමවේදයක වනුගමනය කරන්න ඕන එක තමයි පද බෙදීම ගැන ඔයාලගේ ඡේදය බලන්න. කියන ඔයාලට දෙන ඡේදයේ තියෙන ආයෙක කොහොමද යන්නේ ඈඩ් කරලා තමතකුත් බලන්න. යන්නේ ඈඩ් කරලා තියෙන්නේ. ඔව් කියලා නේද? අල්තයන් ඈඩ් කරලා දාලා දැන් තියෙන කොහේ හරි තැනක් වල බලන්න හැබැයි නිපාතයක් විශ්ේ. හරි. ඊගා ගන්න උක්ත ආඛ්‍යාත සම්බන්ධයෙන් නිවැරදිව කැපිය යුතුයි. හරිද? උක්තේ නනු ආඛ්‍යාතේ ඒක වචන නම් ඒක වචන බහු වචන නම් බහු වචන ඒවා එහෙමම ලියන්න ඕනේ. ලිඛිත භාෂාව පමණක්ම භාවිත කළ යුතුයි. පමණක්ම ඔන්න මම ඈඩ් කරලා තියෙනවා. පමණක්ම අවධාරණාර්ථයේ නිපාතයක් වේ. ලිඛිත භාෂාවේ පොදු රීති සියල්ල සාරාංශ කරන්නේදී ඒ අයුරින්ම අදාළයි. පොදු රීති ඔක්කොම සාරාංශ කරන්නේදී ඒ විදිහටම අදාළයි. එකක්වත් හලන්න ඔබට අයිති නැහැ. ඇලුවද ඔබ ඒකේ වරදක් කරනවා රීතියක් කරනවා. ඒ කියන්නේ මොනවද ලිඛිත භාෂාවේදී අනුගමනය කරන පොදු රීති පද බෙදීම උක්තාකය සම්බන්ධයෙන් කතුකාරක කර්මකාරක ඒ සියල්ල ඔබ එලෙසින්ම අනුගමනය කළ යුතුමයි. සාරාංශය අපිට ඕන විදිහටයි අපි ලියන්නේ කියලා එහෙම බෑ. සාරාංශය තියෙන ක්‍රමයක්. මේ විදිහටයි මේ කරන්නේ. ඉහත සියල්ල ගැන සැලකිලිමත්ව උත්තර පත්‍රය තුල පිළිතුර නිවැරදිව ලියන්න. කපන්න, කොටන්න, මකන්න, ඉරියමින්න, කෙල ගන්න, බේත් දාලා උරන්න මෙලෝ දෙයක් බෑ. සාරාංශය කියන්නේ ඔයාලගේ භාෂාවේ ප්‍රශ්න පත්‍රයේ පිරිසිදුවම, පැහැදිලිවම, ලස්සනටම තියෙන්න ඕන කොටස. ඔන්න කිව්වා. පිරිසිදුවෙම, පැහැදිලිවම, ලස්සනටම තියෙන්න ඕන කොටස සාරාංශය. බලි කටු අකුරු ඇදිලි අනේවා ලියන්න එපා. ඔබේ අකුරේ හැඩේ හැකිතාක් ඔබ ආරක්ෂා කරමින් ලියන්න. මම මේක කියනවා ගෑනු ළමයිගේ තරමට පිරිමි ළමයිගේ අකුරු වල හැඩේ නැහැ. ඒක හරි මම පිළිගන්නවා. නමුත් ඔබට අකුරේ ස්වරූපයට ලියන්න පුළුවන්. ඒ විදිහට ලියන්න. හදිසි වෙලා දඩබඩ ගාලා මෙහෙම ඇදලා එහෙමනම් දාන්න එපා. අපරාධේ ලකුණු. එහෙම මම ඒකයි කිව්වේ ඉරි ගැහිලි කියලා ගැවිලි මැකිලි මොකුත් වෙන්න බෑනේ. අර කොලේ බල ඒකේ තියෙන වාක්‍ය ඔළුවෙන් නම් ලියන්න යන්න එපා. ඔබ කොලේක ලියාගත්ත ටික වරදිනවා. රසපත්‍රයේ ලියනකොට වරදිනවා. ඒක නිසා අරකෙම වචනයක් පාසා බලාම ලියන්න. බලාම ලියන්න. ඒක නිසා ඔබ මේක තුල කිසිම අතපසු වීමක් කර නොගත යුතුමයි. පැහැදිලිද? කරගන්න එපා කිසිම අතපසු වීමක්. බැරි වෙලා හරි අකුරක් හරි වැරදුනොත් කපන්න නම් එපා. බ්ලේඩ් එකක් දාගෙන ගිහලා හිමින් සිරේ පුරන්න. හිමින් සිරේ පුරලා අකුර හදන්න. ඒ වුණත් කෙල ගාලා මකන්න යන්නත් එපා. කර්මකාරක වෙන පාඩමක් කියලා දෙන්න. හරිද? එතකොට කර්මකාරක වාක්‍යෙ වෙන පාඩමක් අර විසින් දාලා තියෙන්නේ. එතකොට මේකෙදි ලිඛිත භාෂාවේ පොදු රීති සියල්ල සාරාංශ කරන්නේදී අදාළයි කියලා කියනවා. හරි? ඒ ටික ඔක්කොම අපි එහෙම කරන්න ඕන. තේරුණාද? අර කෙල ගාලා මකන්න එහෙම යන්න එපා. සමහර අර කෙල පොඩක් ගාලා අතුනනවා. ඉරෙනවා. කොලේ හිල් වෙනවා පටස් ගාලා කොලේ තුනින් ඒක කරගන්න එපා. තේරුණාද? ඔබ බ්ලේඩ් එකක් මම කියන්නේ ඒකයි බ්ලේඩ් තලයක් දාගෙන යන්න බ්ලේඩ් එකක් තලයන් නෙමෙයි බ්ලේඩ් එකක් නේද බ්ලේඩ් තලයෙන් තල යන්නේ හරිද බ්ලේඩ් එකක් දාගෙන යන්න එතකොට බොහොම පහසුවෙන් ඒක ඉරෙන්න කැපෙන්න එහෙමත් එපා තේරුණාද සුළුවෙන් ඕක ඔයාලා කාර්යාලවල වැඩ කරනකොට කවුන්ට් කරන අය එහෙම දන්නවා ඕක කොහොමද උඩ දාන්නේ කියලා ඒ ක්‍රමයේ එහෙම අනුගමනය කරන්න නේද චෝක් කැලක් වල සාක්කුව බාගෙන යන්න ඒ වගේ වෙලාවල චෝක් කැලක් ඇතුළාම ගොඩ පැහැදිලි එහෙම තියෙනවා ඉතින් අපිට ඒවා ට්‍රික්ස් ඒවා හරිද විභාග ළමයින්ට පොඩ්ඩක් කියලා දෙන්න දැන් ඒවා ට්‍රික්ස් අපි දාලා තියෙනවා නේද ඒවා අපි පාවිච්චි කරන්න ඕන විභාගවල මේ වැරදි විශේෂයෙන් ඔබට ඕලේ ප්‍රශ්න පත්‍රයක නම් ඒලේ ප්‍රශ්න පත්‍රයක නම් නේද වැරදුනොත් කොලේ කඩලා විසිට කරලා විලා තව එකක් ගේනවා පොතේ ලිව්වේ නැත්තම් පිටුවම ගැපුවා අයින් කරා අලුත් එකක් මේ එහෙම කරන්න බෑනේ අපිට නේද ප්‍රශ්න පත්‍රයේ තුල ලියන්න දුන්න මෙලෝ දෙයක් කරන්න බෑ එතන හරියටම පිළිතුරක ගොඩනගලා තියෙන්න ඕන ඒ නිසා ඔය කරුණු ටික අනිවාර්යයෙන්ම ඔබේ හිතේ ධාරණය කරගන්න ඕන පිළිතුරු පත්‍රයේ ලිවීමේ මෙන්න මෙහෙම කරන්නලු නිවැරදිව පැහැදිලිව මැකීම ඉරියැඳීම කැපීම ආදිය සිදු නොකර එක දිගට ඡේදයක් ලෙස ලියන්න. මෙන්න මෙතන නොකර කියන එකේ නොයන්න වෙන්න ඕනේ. මෙන්න මෙතන. නොයන්න වෙන්න ඕනේ. හරිද? දැන් මෙහෙමයි මේ එක දිගට ඡේදයක් ලෙස ලියන්න කියන්නේ. ඔබට සමහර වෙලාවල් වලට ඡේද දෙකක් දෙනවා. සමහර වෙලාවල් වලට නෙමෙයි බොහෝ විට. ඡේද දෙකක් දීලා තියෙන්නේ ඔබේ උත්තරේ ප්‍රශ්නය තුල. මේ ඡේද දෙකක් දුන්නාම කොයිම වෙලාවකවත් ඔයාලා මේ ඡේද දෙක මොනව කරගන්නේ නැද්ද? දෙකකට කඩලා එහෙම ලියන්නේ. සාරාංශය කියන්නේ පුතේ තනි ඡේදයක් වගේ මතක තියාගන්න. ඒක එක ඡේදයක් ලෙසමයි ලියන්න ඕන. අයි ඒක දෙකකට එහෙම වෙන් කරන්නේ නැහැ.
තනි ඡේදයක් තමයි සාරාංශය ලියන්නේ. ඔන්න ඒකත් මතකයට නගා ගන්න සාරාංශ ලියනකොට. හරිද? මේවා අපිට ආපහු හම්බ වෙනවා විභාග ප්‍රශ්න පත්‍ර කරනකොට. දැන් මේ අපි පාඩම් ටික අවසන් කරගෙන ප්‍රධාන පාඩම් ටික අවසන් කරගෙන ගිහිල්ලා නේද අපි මේ මාසේ මැද වෙනකොට ප්‍රශ්න පත්‍ර ලියන්න පටන් ගන්නවා. එතකොට මේවා යලි අහුවෙනවා. තේරුණාද? මේවා යලි අහුවෙනවා. අපිට බැලෑරුම් පාඩමකට ආයි ඉතුරු වෙන්නේ ගොඩක් අයට ඉතුරු වෙන්නේ මොකක් විතරයිද? රචනාව. හරි ඊගාවට යමු බලන්න. පිළිතුරේ කිසි විටකත් ඡේද වෙන්න කරන highlight කරලා දාන්න අපි දකින ලොකුම අඩුපාඩුවක් තමයි ඡේද වෙන් කරන ප්‍රශ්න පත්‍රයේ තුල. ඡේද කඩනවා. කිසිම වෙලාවක ඔබට ඡේද 3ක්ද දෙන්නේ, 2ක්ද දෙන්නේ, ඊට වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය දෙන්නේ 4ක්ද දෙන්නේ. එකම තැනකවත් ඔබ ඡේද කඩන්නේ නැහැ. කිසිම ඡේදයක් ඔබ වෙන් කරන්නේ නැහැ. මම ඔයාලගේ ටියුට් එකේ ඡේද කඩපු ඒවා දෙකක් දාලා තියෙනවා. නේද අපි බලමු කොහොමද ඒක ලියන්නේ කියලා. ඔබ ලියු වචන ගණන් නිවැරදිව ගැන ඡේදයේ යටින් පැහැදිලිව ලියන්න. ඉතින් ඡේදයට යටින් නිවැරදිව ගණින්න ඕනේ. මේ කූඹි කකුල් අකුරෙන් එහෙම නෙමෙයි වචන ගන්න කියලා ලියන්නේ. ඉතාලම පැහැදිලිව පේන්න. ඔබ සාමාන්‍ය නිල් පෑනක් නම් උත්තරේ ලිව්වේ කළු පෑනකින් ලියන්න වචන ගණන කියලා දාලා හරි ගාන දාන්න. බොරුවට එහෙම ලියන්න එපා. 70කින් ලිව්වා. ලියන්න තියෙන්නේ 65කට. දානවා 65යි කියලා. අනේ ඉතින් අහුවෙනවනේ දැම්මනේ. වැඩක් නැහැ නේද? වචන ගණන ගණිනවා කියලා මම කියන්නේ. හරි මෙයා 65න් ලියලා තියෙනවා කියලා වෙලා 65 කියලා යටින් දාගෙන කියලා නේද? වාරි භාගවල ඉස්කෝලේ ලකුණු දුන්නා වගේම දෙන්නේ නැහැ මේකේ. එකක් ගානේ ගණිනවා. එකක් ගානේ ගණිනවා වචන මේ සියල්ල එකින් එකට පරීක්ෂා කරනවා. මේක කොහොමද ඔබ සකස් කරලා තියෙන්නේ? ඔබ නිවැරදිව මේ දේ අනුගමනය කරලා තියෙනවද කියලා. ඒක නිසා වචන ගාන නම් කොයිම වෙලාවකවත් ඉක්මවා යන්න නම් එපා. අපරාධ ලකුණු 3ක්. එතකොට අපරාධ ලකුණු 3ක් වචන ගාන ඉක්මනට මතක් වෙන්න අර ලකුණු 3 මාව පාස් මාක් එකට ගෙනහිල්ලා ඔය පුටුවේ වාඩි කරවන. ඒක කළමනාකරන සේවා පුටුවේ. එහෙම නැත්නම් ඔබ ග්‍රාම නිලධාරි පුටුවේ වාඩි කරවන ලකුණු 3 ඔය කියන. තේරුණාද? ඒ ලකුණු 3 එකයි. ඒක කපා ගන්න එපා. වචන ගාන ඉක්මවන්න එපා. ඔන්න කිව්වා. මේ මෙතනින් මෙන්න මේ ටියුට් එකේ මෙතන මේ හිස්තනක් තියෙන තැන. මේ ඉඩක් තියෙන තැන. මෙතන ලියන්න. ඉල්ලා ඇත්නම් මෙතනින් මෙතන ලියන්න. ඉල්ලා ඇත්නම් සුදුසු මාතෘකාවක් යොදන්න. සුදුසු මාතෘකාවක් යොදන්න. උපරිම වචන තුනකට සීමා කරන්න. වාලියන්නේ එහෙම නැහැ පතරංග මාතෘකාවක්. සාරාංශයට වැඩිය ලොකුයි සමහර වෙලාවලට මාතෘකා. මමයි මේකේ මේ මාතෘකාවකට මේ වචන සංඛ්‍යාව ගැන කියන්නේ මම. තේරුණාද? මේක ඉක්මනට පා කියලා කියන්නේ මම. මේකට කොහෙ සම්මතයක් දීලා නැහැ. නමුත් උදේ සිරස්තල කියන්නේ මේ අපි සිරස්තල යන්නේ කියන්නේ සාරාංශයේ සිරස්තල කියන්නේ සාමාන්‍යයෙන් වැඩි තේරුණාද? වැඩි ප්‍රමුඛතාවයේ තියෙන මේ කෙටි ඒවට කෙටි සිරස්තල. නිසා ඔබ ඔය ලියන්නේ සිරස්තලේ. ඒ සිරස්තල මාතෘකාව කියන්නේ සිරස්තලේ මේ සාරාංශය. ඒ සිරස්තලේ හැකිදා උපරිමයට මොකටද යන්නම අවශ්‍ය නම් වචන 4කට විතර යන්න වචන 3කට සීමා කරන්න. එනවා වචන 3යි උපරිමේ ඔන්න. වැඩිම නම් 5කට 6කට නම් බැරි වෙලාවක් මොනම හේතුවක් මතවත් ගෙනියන්න එපා මාතෘකාව. පැහැදිලි? මේකෙදි මම විශේෂයෙන් කියන ඔබට වචන 3කට පමණක් මේක සීමා කරන්න. සීමා කරන්න. වචන 3කට සීමා කරන්න. මේක නියමයක් කොහෙවත් නැහැ. නමුත් මේක මෙහෙම කරන්න කියලා මම ඔබට අවධාරණය කරලා තියෙනවා. මේක මෙහෙම කරන්න කියලා අවධාරණය කරලා තියෙනවා. හරිද? මේකේ නියමයක් නැහැ පුතේ. අපි සාරාංශ කරන පොත් අධ්‍යයනය කරන්න කිව්වා ඔයාලා අධ්‍යයනය කරලා ඇති. ඒ වුණත් මේකේ නියමයක් නැහැ කොහෙවත් මෙච්චරයි වචන ගන්න දෙන්න පුළුවන් කියලා. නමුත් මම කියනවා ඔබට මේ වචන ගන්න ඉක්මවන්න එපා. වචන 3කට සීමා කරන්න. ඒක හිතේ ධාරණය කරගන්න. හරි මේක තලිව. හරි. ඔන්න දීලා තියෙනවා නිදසුන. කියවගෙනම බලන්න. රුප්පාවල එන තියාගෙන ඉන්නා වඳුරන් කියන්න බැරි වුණා සර් අයිතිට කියන්න බෑ. හරිද? ඉල්ලා ඇතනම් සුදුසු මාතෘකාවක් යොදන්න.
උපරිම වචන 3කට සීමා කරන්න මේක ආයි ලියන්න කියලා කිව්වා නේද? ආයි ලියන්න කියලා කිව්වා. ඒකයි වෙන්නේ. හරි. ඔන්න කිව්වා උපරිම පුතේ වචන කීයකට 3කට සීමා කරන්න කියලා කියන්නේ. දැන් ඇතිනේ. යමු මේ කියමු කළු පාටින් තද කළු පාටින් දීලා ඇති රුප්පාවල සර් එතකොට ටොපික් එක වචන ගානක් එක්කද මුළු වචන ගාන කැල්කියුලේට් වෙන්නේ නෑ. ඒක අදාළ නෑ. තේරුණාද? ඒ කියන්නේ පුතේ 75 ගණන් ටොපික් එකත් එක්කද කියලා නෑ. ඒක ගණන් නෑ ඒක නේ. ඒක දාන්නේ අපි යටින්. ඒක අදාළ නෑ අපි වචන ගානක් ලියලා යටින් දාන්නේ. රුප්පාවල එන තියාගෙන ඉන්න වඳුරන් කසවැනි වල්ගා නගාගෙන හතර ගාතෙන් පැන පැන දුවනු දකින කවරෙක් වුවද සිනාසෙති. එනවා ඔය දැන් වෙන්නේ ඕනේ වුවද සිනාසෙති. රුප්පාවල එන තියාගෙන ඉන්න වඳුරන් කසවැනි වල්ගා නගාගෙන හතර ගාතෙන් පැන පැන දුවනු දකින කවරෙක් වුවද සිනාසෙති. මේක කියන්නේ දල අදහස මොකක්ද? ඔබට මේක කියවපු ගමන් වැටෙන්න ඕනේ මේකයි කියන්නේ. මේක කියවපු ගමන් වැටෙන්න ඕනේ. මේකනේ මේ කියන්නේ. කියලා ඔබට අදහසක් එන්න ඕනේ. දැන් මේකේ තියෙන අනවශ්‍ය වැලවටාරම් මොනවද? ප්‍රතිවිස්තර කිරීම මොනවද? අලංකාර දැක්වීම මොනවද? ඒක ඔක්කොම අයින් කරමු. එකක්වත් කියන්න එපා. ඔක්කොම අයින් කරලා දාලා. ඔන්න යටින් උදාහරණයක් ලෙස අරන් තියෙනවා පුතේ. මොකද්ද? ගස් යට සිටින වඳුරන් වල්ගා උස්සාගෙන දුවනු දකින්නෝ සිනාසෙති. ගස් යට ඉන්න වඳුර නැටි උස්සගෙන දුවනවා දැක්කම hina යනවා. ඉතින් මේක නේද මේ කිව්වේ. රුප්පාවල කියන්නේ ඉතින් පොල් ගස් යායක් අපිට පොල් රුප්පාවල මෙතන රුප්පාවල කියන්නේ. පොල් රුප්පාව කියන්නේ පොල් ගස් යායක් සමූහයක් කියන්නේ. රුප්පාවල එන තියාගෙන ඉන්න වඳුරන්. කසලෙන්. කසේ කියන එක දන්නේ කරකට ගහන්න පෙරහැරවල කසලෙන් වල. උපමාවක් තියෙනවා. ඉරක් අතර දාන්නේ ඒක. පේපරේ ඉරක් මේ ටියුට් එකේ ඉරන්නේ. කසලෙන් වල. ඕන්නේ නේ. උපමා අයින් කරන්න මේ අයින් කරා. කසලෙන් වල. නගාගෙන කියන්නේ උස්සන්නේ. නැට්ට උස්සන්නේ. එළි කියන්නේ එහෙම. හතර ගාතෙන් පැන පැන දුවන දකින කවරෙක් වුවද දැන නැතනෝනේ සිනාසෙති. මේ පහත පරිදි සාරාංශ කළ හැකියි. දාලා තියෙනවා සාරාංශ කරලා. මෙන්න මේ විදිහට. බලන්න මොකක්ද දාගෙන කියන්නේ. මේ දාලා තියෙනවා. ගස් යට සිටින වඳුරන් වල්ගා උස්සාගෙන දුවනු දකින්නෝ සිනාසෙති. උන් එන තියාගෙන ඉන්නවද කුඩු තියාගෙන ඉඳගෙන ඉන්නවද කියන එක අපිට අදාළයි. තේරුණාද? කසවෙනි වල්ගා ඒකමනේ නෑ. උන්ගේ වල්ගේ කසයක් වගේ කියලා අපිට වැඩක් නෑ. සාරාංශයට අදාළ නෑ ඒක. සාරාංශය කියන්නේ බදාකාරය. ඒකට අදාළම නෑ. ඒවා අයින් වෙනවා. මෙන්න මේවා අයින් කරලා තියෙනවා. එන තියාගෙන කසවෙනි වල්ගා හතර ගාතෙන් වැනි පද ඉවත් කර ප්‍රධාන අදහස් පවණක් දක්වා ඇති සැටි අධ්‍යයනය කරන්න. හරිද? ඔන්න ඔය විදිහටයි මම මේ මූලික කරුණු ටික ඔබට කියාගෙන